දරුවනේ අපි පහුගිය වීඩියෝවෙන් සාකච්ඡා කරා භ්‍රමණ චලිතයේ චලිත සමීකරණ සම්බන්ධයෙන්. අපි මේ වීඩියෝවෙන් සාකච්ඡා කරනවා ඒ භ්‍රමණ චලිත සමීකරණ වලට අදාළ ගැටලු සම්බන්ධයෙන්. හරි. අපි මම ඔබට කියුවා රේඛීය චලිතයේ චලිත සමීකරණ කීපයක් තියෙනවා. මොනවද? v සමානයි u ධන at v වර්ග සමානයි u වර්ග ධන දෙකක් as s සමානයි ut ධන භාගය at වර්ග s සමානයි u ධන v බෙදීම දෙක වතාවක් t. අපි රේඛීය චලිතයෙන් ඉඳලා භ්‍රමණ චලිතයට වෙද්දී අපි t වෙනුවට යෙදුවා tම s වෙනුවට යෙදුවා θ. විස්ථාපනය වෙනකොට කෝණික විස්ථාපනය. ආරම්භක ප්‍රවේගය වෙනුවට ආරම්භක කෝණික ප්‍රවේගය. අවසාන ප්‍රවේගය වෙනුවට අවසාන කෝණික ප්‍රවේගය. ත්වරණය වෙනුවට කෝණික ත්වරණය අපි යෙදුවා. එන අපි v වෙනුවට ලිව්වා ඔමේගා 2 සමානයි ඔමේගා නෝට් ධන ඇල්ෆා t. v වෙනුවට ලිව්වා ඔමේගා 2 වර්ග සමානයි ඔමේගා නෝට් වර්ග ධන දෙකක් ඇල්ෆා තීටා. s වෙනුවට ලිව්වා තීටා සමානයි u වෙනුවට ඔමේගා නෝට් t ධන භාගයයි ඇල්ෆා t. තීටා සමානයි ඔමේගා නෝට් ධන ඔමේගා 2 බෙදීම දෙක වතාවක් t. v සමානයි u ධන at v වර්ග සමානයි u වර්ග ධන දෙකක් as s සමානයි ut ධන භාගයයි at වර්ග s සමානයි u ධන v බෙදීම දෙක වතාවක් t. හරි. එහෙමනම් මම මෙන්න මේ ගණන් ටිකට අවශ්‍ය නිසා මෙයා මෙහෙම පොඩ්ඩක් කොපියක් දාගන්න පුළුවන් කියලා බලමු. දැන් මම ඔන්න භ්‍රමණ චලිත සමීකරණ ටික පේස්ට් කරගන්නවා පැත්තකින්. මේ පැත්තේ මම තියා ගන්නවා. හරි. දැන් මම මේ දත්ත ඇනලයිස් කරනවා. නිශ්චලතාවයෙන් ආරම්භ වී. නිශ්චලතාවයෙන් ආරම්භ වී කියන්නේ පුතේ බලන්න. නිශ්චලතාවයෙන් ආරම්භ වී කියලා කියන්නේ ඔමේගා නෝට් සමානයි බිඳුවයි. ආරම්භක කෝණික ප්‍රවේගය බිඳුව. නිශ්චලයි කියන්නේ කෝණික ප්‍රවේගයක් නෑ කියන එක. 4යි RADS ඍණ 2 වෙන්න ඕනේ කෝණික ත්වරණයක් නම්. 4යි RADS ඍණ 2 කෝණික ත්වරණයකින් ගොඩක් වෙලාට ඔබට මේ වගේ අඩුපාඩු විභාග ප්‍රශ්න පත්‍ර කියන්නේ උසස් පෙළ විභාගයේදී නෙමෙයි වාර විභාග ප්‍රශ්න පත්‍ර වලින් දකින්න. ඒ නිසා මේ හොඳට බලන්න ඒකකයේ සහ අහලා තියෙන ප්‍රකාශය. 4යි RADS ඍණ 2 කෝණික ත්වරණයකින්. හරි. මම මේක තිබ්බේ මේ ඔබට ඒක බලා ගන්න. කෝණික ත්වරණයකින් ඇල්ෆා සමානයි 4යි RADS ඍණ 2 4යි RADS ඍණ 2 තප්පර 10ක චලනය වන කාලය තප්පර 10යි. එම කාලය තුල කෝණික විස්ථාපනය කොපමණද? අපෙන් අහන කෝණික විස්ථාපනය කොපමණද?
තීටා. නිශ්චලතාවයෙන් ආරම්භ වී. ඒ කියන්නේ මෙයාගේ ආරම්භක කෝණික ප්‍රවේගය පුතේ ශුන්‍යයි. 4යි RAD S ඍණ 2. ත්වරණය මෙයාගේ 4යි. කෝණික ත්වරණයේ තප්පර 10ක් චලනය වෙන 10 චලනය වෙන කෝණික විස්ථාපනය සොයන්න. එතකොට දන්න දත්ත 3යි නොදන්න දත්තයයි. මෙන්න මේ 4 දෙනාම ඉන්න කෙනා කවුද කියලා බලමු මෙන්න මේ සමීකරණ ටිකේ. ඔන්න සමීකරණ තෝරන විදිහ බලන්න. ඔන්න මම සමීකරණ ටික ලියා ගත්තා. හරි. මේකේ දැන් අපි ගත්තොත් එහෙම උඩ සමීකරණය ගත්තොත් උඩ සමීකරණේ මට ඔමේගා නෝට් දන්නවා අපි ඇල්ෆා දන්නවා ටී දන්නවා හැබැයි මේකේ කිසිම සම්බන්ධයක් නැහැ ඔමේගා 2ත් එක්ක. ඒ නිසා මට මේ සමීකරණය ගන්න බෑ. දෙවෙනි එකෙත් මේ කිසිම දෙයක මෙයා ඔමේගා 2 අපෙන් අහලා තියෙනවා. සෝරි ඔමේගා නෝට් දන්නවා අපි. ඇල්ෆා දන්නවා තීටා දන්නවා හැබැයි මෙයත් එක්ක කිසිම සම්බන්ධයක් නැහැ. මේ දත්ත හතරෙන් එකක්වත් ඔමේගා 2 නෙවෙයි. එහෙනම් මට මේ දෙන්නව ගන්න පුළුවන්ද? බෑ. මෙයාව ගන්නත් බෑ පුතේ. ඇයි? දන්න දත්ත 3යි අහන දත්ත 3 දත්තයයි හතරම ගත්තාම හතරෙන් එකක්වත් නෙමෙයි ඔමේගා 2. ඒ නිසා මේ සමීකරණය ගන්නත් බෑ. මට එහෙනම් ඉතුරු කරගන්න වෙන්නේ පුතේ මගේ මෙන්න මේ භ්‍රමණ චලිතයේ සමීකරණ වලින් මෙන්න මෙයා. නේද? රයිට් මෙන්න මෙයාව තමයි මට ඉතිරි කරගන්න වෙන්නේ. එනවනම් මම මේ සමීකරණය ඉතිරි කරගත්තා. බලමු දැන් මෙන්න මෙයාව. තීටව අහන්නේ. හරි. ඔමේගා නෝට් දන්නවා. ටී දන්නවා. ඇල්ෆා දන්නවා. ටී දන්නවා. රයිට්. මේක තමයි අපෙන් අහන්නේ නේ. එහෙමනම් මට මේ සමීකරණය පාවිච්චි කරන්න පුළුවන්. රයිට්. එහෙනම් මම මේ සමීකරණය පාවිච්චි කරනවා පුතාලා. මෙන්න මේ සමීකරණය පාවිච්චි කරනවා. බලන්න මෙන්න මේ සමීකරණ හතරෙන් මම තෝරාගත්තේ මේ සමීකරණය තෝරාගත්තේ පුතේ මෙන්න මේ දත්ත හතරට අමතරව මේ දත්ත හතර විතරක් තියෙන කෙනා. දැන් මේක අයින් කර ඔමේගා 2 අපි දන්නේ නැහැ. මේක අයින් කර ඔමේගා 2 අපිට මේකට අදාළ නැහැ. මේක අයින් කරෙත් ඔමේගා 2 අන්තිම එක අයින් කරෙත් අපි ඔමේගා 2 අදාළ නැති නිසා. එහෙනම් අපි ගත්තොත් එහෙම තීටා ගිය දන්නේ නැහැ පුතේ. ඔමේගා නෝට් ගියගේ බිඳුවයි. බිඳුව වතාවක් ටී ධන භාගයයි. ඇල්ෆා කියන්නේ 4යි. ටී කියන්නේ 10යි. භාගයයි ඇල්ෆා කියන්නේ ටී. දෙක කැපුණා දෙවරක් 10 20යි. තීටා සමානයි 20යි. අපි තීටාගේ ඒකකය මොනවද ලැබෙන්නේ පුතේ? අපි සම්මත ඒකක වලින් ආදේශ කරා නම් රේඩියන් වලින් එන්නේ. හරි. එතකොට අපෙන් අහනවා වට ගන්න කියලා. අපි දන්නවා 2.5 රේඩියන් කියන්නේ එක වටයක්. 2.5 රේඩියන් කියන්නේ පුතේ කොච්චරක්ද? එක වටයක් නේ. ලක්ෂයක් වටා අංශක නම් කීයද? 360යි. එක ලක්ෂයක් වටා රේඩියන් නම් පුතා 2.5. එහෙනම් ලක්ෂයක් වටා තීටා ගියගේ 2.5. රයිට්. එහෙනම් 2.5 රේඩියන් කියන්නේ එක වටයයි. නේ? තීටා සමානයි 2.5 රේඩියන් එක වටයයි. එහෙනම් එක රේඩියන් එකක් කියන්නේ එක රේඩියන් එකක් කියන්නේ එක වටය බෙදීම 2.5. එහෙමනම් 20යි රේඩියන් කියලා කියන්නේ එක වටය බෙදීම 2.5 වැඩි කිරීම 20. රේඩියන් 20ක් කියන්නේ රයිට්. එහෙමනම් අපිට 20 දෙකට කැපෙනවා. දෙවරක් 10යි. එහෙනම් 10 බෙදීම 5 වට. නම් 10යි කියන්නේ 10යි 5 කියන්නේ
3.14යි වට මං එන 10 බෙදනවා 3.14යි. මම 10 බෙදනවා පුතේ. බෙදනවා 3.14යි. මට එනවා 3.184යි. හතරයි වට ඒ කියන්නේ ආසන්න ලෙස වට 3. ආසන්න වශයෙන් වට 3. පුතේ රේඩියන් 2.5 කියන්නේ එක වටයක්. නේද? එහෙමනම් එක රේඩියන් එකක් කියන්නේ එක වටේ බෙදීම 2යි. එක වටේ බෙදීම 2.5. එහෙමනම් අපිට තියෙනවා 20යි රේඩියන් නේ. රේඩියන් 20ක් කියන්නේ එක වටය 2.5 ගෙන් බෙදලා වැඩි කරා 20ෙන් කැපිට ගියා මෙච්චර ප්‍රමාණයක් ආවා. පැහැදිලිද පුතාලා මම කියපු දේ ඔබට? right. එමුනම් අපි ඊළඟ ගැටලුවට යමු. right. 200යි RADS කෝණික ප්‍රවේගයෙන් චලනය වෙමින් තිබූ. එහෙනම් දැන් මේ වෙලාවේ මෙයා චලනය වෙවි තියෙනවා 200යි රේඩියන් වලින්. විදුලි පංකාවක් විදුලිය හැනීමට නිසා වට 20ක් චලනය වී නිසල විය. දැන් මොකද වෙලා තියෙන්නේ පුතේ? නිසල වියලා. පුතා අහන්න. මෙන්න මේ කියන පොයින්ට්ස් හොඳට ගන්න. වට 1යි කියන්නේ θ සමානයි 2.5 රේඩියන්. වට 1යි කියන්නේ θ සමානයි 2.5 රේඩියන්. එහෙනම් වට 20 කියන්නේ මොකද වෙන්නේ? එක වටයක් කියන්නේ 2.5 නම් 2.5 රේඩියන් වැඩි කිරීම 20 20 වරක් 2 40.5 රේඩියන්. 20 වරක් 2 40.5 රේඩියන්. පැහැදිලිද? හරි. එහෙනම් වට 20ක් කියන්නේ θ සමානයි 40.5 රේඩියන්. එක වටයක් කියන්නේ θ සමානයි 2.5 පුතාලා. වට 20ක් කියන්නේ එහෙනම් 2.5 රේඩියන් වැඩි කරනවා 20 40.5 රේඩියන්. එහෙනම් මම මගේ පළවෙනි දත්තේ ලියා ගන්නවා පුතේ. පළවෙනි දත්තේ. දැන් නිසල විය කියන්නේ අවසානට වෙච්ච දේ. යම්කිසි කැරකිච්ච වස්තුවක් පුතේ නිශ්චල වුණා කියන්නේ කැරකිලා නිශ්චල වුණා කියන්නේ එයාගේ අන්තිම ප්‍රවේගය මොකද්ද? ඔමේගා 2 බිඳුවයි. පුතාලා මෙන්න මේ වචනේ තිබ්බනම්. හරිද? මෙන්න මේ නිසල විය කියන වචනේ තිබ්බනම් අපි මොකද කරන්නේ? නිසල විය කියන එකේ තේරුම පුතේ නිසල විය කියන එකේ තේරුම නිසල විය ඔමේගා 2 සමානයි බිඳුවයි. නිසල විය කියන එකේ තේරුම පුතේ ඔමේගා 2 සමානයි බිඳුවයි. පැහැදිලිද? නිසල වුණා කියන ඔමේගා 2 සමානයි බිඳුවයි. right. එතකොට එහෙමනම් නිසල වෙන්න ඉස්සරලා මෙයා කොච්චර කෝණික ප්‍රවේගයෙන්ද ගිහින් තියෙන්නේ? නිසල වෙන්න ඉස්සරලා 200යි RADS ශ්‍රේණියක කෝණික ප්‍රවේගයෙන් චලනය වෙනවා. 200යි RADS ශ්‍රේණියක කෝණික ප්‍රවේගයෙන් චලනය වෙනවා. නිසල විය. නිසල විය. එහෙනම් මේ නිසල වෙන්න ඉස්සරලා මෙයාගේ කෝණික ප්‍රවේගය කියන්නේ ආරම්භක කෝණික ප්‍රවේගය නිසල වෙන්න ඉස්සරලා ආරම්භක කෝණික ප්‍රවේගය 200යි RADS ශ්‍රේණියක. 200යි RADS ශ්‍රේණියක. විදුලිය ඇන හිටීම නිසා වට 20ක් චලනය වී නිසල විය. right. කෝණික මන්දනය සොයන්න. ඒ කියන්නේ හොයන්න කියන්නේ ඇල්ෆා. කෝණික ත්වරණය වුණත් මන්දනය වුණත් ඇල්ෆා පුතේ ඇල්ෆා ආදේශ කරාම මන්දනයක් වෙලා නම් උත්තරේ ඍණේ. කෝණික මන්දනය කියලා බලහත්කාරයෙන් අපිට හොයන්න තියෙනවා නම් දත්තයක් විදිහට ආද මෙන්න මෙතන හරි මම කියලා දීලා ඊළඟ කියලා දෙන්නම්. right. එහෙනම් මම මේකේ දාන්න දත්ත ටික θ දන්නවා 40.5 රේඩියන්.
ඔමේගා නෝට් දන්නවා 200යි RAD S ඍණ එක. ඔමේගා 2 බිඳුවයි. ඇල්ෆා දැන් මේක ගෑවිලා නැත්තේ මොකද පුතේ? අපි දන්නවා ප්‍රධාන වශයෙන් තියෙනවා කියලා T theta omega naught omega 2 alpha කියලා රාශි පහක් තියෙනවා. මෙන්න මේ රාශි පහක් තියෙනවා. හරි. එතන මෙන්න මේ රාශි පහෙන් මෙතන අදාළ නැති කෙනා කවුද? මේකට අදාළ නැති කෙනා කවුද පුතේ? මේ දන්න දත්ත තුනයි හොයන්න ඕන එකයි හැර අමතරව වැඩක් නැති කෙනා තමයි T. එහෙනම් මම මෙන්න මේ සමීකරණවල T න කට්ටිය කපනවා. ඇයි හොයන්නත් නෑ දත්තයක් විදිහට දීලත් නෑ මේ. හොයන්නත් නෑ දත්තයක් විදිහට දීලත් නෑ T. එහෙනම් මේක කපනවා. මේක T අදාළ නෑ මේ. හොයන්නත් නෑ T දත්තයක් විදිහට දීලත් නෑ. වැඩක් නෑ කැපුවා. හොයන්නත් නෑ දත්තයක් විදිහට දීලත් නෑ කැපුවා. දැන් බලමු. මෙන්න මේ ටික තියනවද කියලා. ඔමේගා 2 අපි දන්නවා බිඳුවයි. ඔමේගා නෝට් ඇල්ෆා හොයන්න තියෙන්නේ. තීටා දන්නවා. ඇල්ෆා රයිට්. එහෙනම් හරි නේද? රයිට්. අපි මෙන්න මේ සමීකරණය ගන්නවා. ඔමේගා 2 වර්ග සමානයි රයිට්. එහෙනම් මම මෙතනට පේස් කරලා අනවශ්‍ය ටික මකන්නම්. T තියෙන නිසා මේක මැකුවා. T තියෙන නිසා මේක මැකුවා. right. එහෙනම් ඔමේගා 2 සමානයි බිඳුව. සමානයි ඔමේගා නෝට් ගේ වර්ගය. එහෙනම් 200 වර්ගය ධන 2යි ඇල්ෆා අපිට හොයන්න තියෙනවා තීටාගේ 40යි 5. ඔමේගා නෝට් ගියගේ 200යි 200 වර්ගය ධන 2යි ඇල්ෆා ධන නෑ 40යි 5. එහෙනම් මම මෙයාව මේ පැත්තට ගේනවා. 200 වර්ගය කියන ඍණ 200 වර්ගය සමානයි දෙවරක් 40 දෙක වැඩි කිරීම 40 වැඩි කිරීම 5 වැඩි කිරීම ඇල්ෆා දෙකේ වර්ගය 4යි බිංදු 4යි සමානයි දෙක වැඩි කිරීම 40 වැඩි කිරීම 5 වැඩි කිරීම ඇල්ෆා. එහෙනම් මේක අපි කපලා බැලුවොත් 40ට කැපුණාම 10යි 10 දෙකෙන් කැපුණාම 500 සමානයි 5 වතාවක් ඇල්ෆා. එහෙනම් 500 බෙදීම 5 සමානයි ඇල්ෆා. 500 බෙදීම 5 සමානයි ඇල්ෆා. ඍණ අපි කොහොමද චෙක් කරන් බලන්න. දෙසීය වර්ගය බෙදුවා දෙවරක් 40 80යි 500 මේක බෙදනවා 5 අපිට එනවා 159.235යි 159.235යි. ඍණ RAD
S ඍණ 2 සමානයි ඇල්ෆා. ඇල්ෆාගේ එක පුතේ right. 500 බෙදලා බලමු අය පාරක් ඕකටත්. අනිවාර්යයෙන්ම මේ කැල් එක දෙපාරක් ගහන්න පුතා. 159.2 3යි 5යි 6යි 2යි 3යි 6යි කියලා ගත්ත තවලක් නෑ. හරි. පුතේ මම කෝණික මන්දනය හොයන්න තිබ්බොත් කෝණික මන්දනය අපි දන්නේ නැත්නම් ඇල්ෆට කෙලින්ම ධනාගේ විදිහට ධන ඇල්ෆා ආදේශ කරන්නේ. කෝණික මන්දනය හොයන්න තිබ්බොත් මං කෙලින්ම ඇල්ෆට ආදේශ කරන්නේ ධන ඇල්ෆා. හැබැයි මට කෝණික මන්දනය අගයක් විදිහට දීලා තිබ්බා කියනකො. නිකන් 2යි RAD S ඍණ 2 කෝණික මන්දනය. අන්නේ වෙලාවට ඉලක්කමක් විදිහට දීලා තිබ්බොත් මම ඍණාගේ ඍණ ලකුණ දානවා. ඒ කියන්නේ උදාහරණයක් විදිහට කෝණික මන්දනය සොයන්න කියලා තිබ්බොත් ඇල්ෆා මම දාන්නේ ධන ඇල්ෆා විදිහට. නිකන් මට කෝණික මන්දනය දීලා තිබ්බා කියනකො 2යි RAD S ඍණ 2 කියලා. මේ වගේ මෙහෙම තිබ්බොත් මම ආදේශ කරන්නේ මෙන්න මේ ඍණ 2. හොයන්න තිබ්බොත් ධන විදිහට ආදේශ කරනවා. එතකොට උත්තරේ එනවා ඍණ විදිහට. ආදේශ කරන්න තිබ්බොත් මම මේ විදිහට දානවා. හරි. අපි ඉදිරියට යන්න බලන්න. තව දුරටත් ගැටළු සඳහන්. වස්තුවක් තම අක්ෂයේ වටා 4.5 කෝණයකින් කැරකවීමට තප්පර 2ක කාලයක් ගනී. right. එහි කෝණික ප්‍රවේගය ගණනය කරන්න. හරි. එතකොට මෙතන තීටා ගිය 4.5 T දෙකයි S. දැන් මේකේ ආරම්භක කෝණික ප්‍රවේගයක්වත් අවසාන කෝණික ප්‍රවේගයක්වත් කියන සඳහන් වෙන්නේ නැහැ. අපි උපකල්පනයක් කරනවා. උපකල්පනය එහි කෝණික ප්‍රවේගය සොයන්නේ. උපකල්පනය මොකද්ද? මෙහි ආරම්භක කෝණික ප්‍රවේගයක් අවසාන කෝණික ප්‍රවේගයක් කෝණික ත්වරණයක් නැති නිසා ආරම්භ කෝණික අවසාන කෝණික ත්වරණයක් නැති නිසා ඒකාකාර කෝණික ප්‍රවේගයක් ඇති බව ඒකාකාර කෝණික ප්‍රවේගයක් ඇති බව උපකල්පනය කරමු. එවිට අපිට ලියන්න පුළුවන් පුතේ කෝණික විස්ථාපනයේ බෙදීම කාලය කෝණික ප්‍රවේගය. එපමණ θ ගිය 4.5 කාලය 2s එහෙනම් මේකට කැපුණාම 2.5 RAD S ඍණ 1 මට අවශ්‍ය නම් 5 වෙනුවට දාන්න පුළුවන් 3.14
3.1 වැඩි කිරීම 2 6.2ට ඔමේගා. ඒ වගේම තව ගානක් ඔබට මේ ගානත් අහලා තියෙන කෝණික ප්‍රවේගය මේ බලන්න. ඒතර මේකේ කෝණික ප්‍රවේගය අහද්දි පුතාලා අපිට මේකේ කිසිම හේතුවක ලියවිලා නැහැ. මොකද්ද? ඔව් ආරම්භක කෝණික ප්‍රවේගයක්, අවසාන කෝණික ප්‍රවේගයක්, කෝණික ත්වරණයක්, කෝණික මන්දනයක් ගැන සඳහනක් නැත්තම් විතරක් ආරම්භක කෝණික ප්‍රවේගය, අවසාන කෝණික ප්‍රවේගය, කෝණික ත්වරණය, කෝණික මන්දනය කියන ඔය වචන හතරෙන් එකක්වත් නැත්තම් මට පුළුවන් ලියන්න පුතා එකක්වත් නැත්තම් විතරක් ඔමේගා සමානයි θ බෙදීම t. right එහෙනම් මට θ වල ලියන්න පුළුවන් 5 බෙදීම 4යි කාලය 10යි. එහෙනම් මට ලියන්න පුළුවන් අපිට ඕනනම් මේ කැල් එකෙන්ම ගහන්න පුළුවන් ඕනනම් 3.14 බෙදීම 4 බෙදනවා 10යි 3.14 බෙදනවා 4යි දශම 7.8.5යි මේක සුළු කරාම දශම 7.8.5යි මේක 10ෙන් බෙදුවාම 10ෙන් බෙදනවා කියන්නේ මේ දශම ස්ථානයේ මේ බෙදන ඕන ෂුවර් නැත්තම් මේ බලන්න දශම 7.8.5 10ෙන් බෙදලා බලන්න. ඉතින් ඔබට මේවා නම් සුළු කරගන්න බැරි නම් එක ඊටාම දුක්ඛිතයි දරුවෝ. දශම 0.7.8.5යි මම මේක කැල්කියුලේටර් එකෙන් හැම එකක්ම ගහලා පෙන්නන්නේ ඔමේගා ගේ එකක වෙන්න ඕන පුතා මෙන්න මෙයාගේ. හරි. රයිට්. වස්තුවක් තම අක්ෂයේ වටා වට දෙකක් කරකවීමට 2s කාලයක් ගනී. වට දෙකක්. වට දෙකක්. ඒ කියන්නේ එක වටය කියන්නේ θ සමානයි 2යි වට දෙක කියන්නේ 2යි වැඩි කිරීම 2. වට දෙකයි කියන්නේ එක වටයක් කියන්නේ 2යි 2යි වැඩි කිරීම 2. ඒ කියන්නේ 4යි 4යි රේඩිය. θ සමානයි 4යි රේඩිය. එතකොට අපි මොකද කරන්නේ? අපිට ඔමේගා සමානයි θ බෙදීම t. θ කියලා කියන්නේ 4යි t කියන්නේ තප්පර 2යි. ඒ කියන්නේ 2යි ඔමේගා සමාන 2යි 5 වෙනුවට දාන්න පුළුවන් මට 3.14. එහෙනම් අපි 3.14 දෙකෙන් වැඩි කරොත් 6.28යි RAD ස්ත්‍රීනික ඔමේගා සමානයි ස්ත්‍රීනික. හැබැයි මේ වැඩේදී මෙන්න මේ වචන හතර එකක්වත් නැති වෙන්න ඕනේ. මොනවද වචන හතර? ආරම්භක කෝණික ප්‍රවේගය, අවසාන කෝණික ප්‍රවේගය, කෝණික ත්වරණය, කෝණික මන්දනය. ඔය වචන නැත්තම් විතරයි මේ සෙල්ලම් පුළුවන් ඈ. රයිට්. අපි ඉදිරියට යමු. වස්තුවක් තම අක්ෂය වටා වට 10ක් කරකෙව්වට රයිට් 5s කාලයක් ගත වෙනවා. කෝණික ප්‍රවේගය ගන්න එක. ඔබ තනියම උත්සාහ කරන්න බලන්න මේ ගැටලුව. මම මේක උත්සාහ කරන්න අවශ්‍ය නැහැ මම හිතන්නේ. හරි. පොඩ්ඩක් try කරන්න ඔබ විසින්. හරි. right. කෝණික ප්‍රවේගය 20යි තත්පරයට රේඩියන් වන වස්තුවක් වට 50ක් කැරකවීමට මේක තියෙන කෝණික ප්‍රවේගය කියලා. ආරම්භත් නැහැ අවසානත් නැහැ පුතේ. නිකම්ම කෝණික ප්‍රවේගය.
නේ ආරම්භත් නැහැ අවසානත් නැහැ. එහෙනම් මට පුළුවන් මේකත් මොකද පුතේ? මේ තීටා බෙදීම t සමානයි ඔමේගා. ඔමේගා මේ ඔමේගාගේ අගය අපි දන්නවා 20යි. තීටා වට 50යි. වට 50යි කියන්නේ එක වටයක් 2යි වට 50 t. එහෙනම් මම බිඳුවට බිඳුව කැපුණා. දෙකට දෙක කැපුවා. එහෙනම් මම මේක හරස් ගුණ කරා t සමානයි 5යි. කාලය අපිට තප්පර වලින් එන්නේ 5යි වෙනකොට දානවා 3.14 තප්පර. 3.14 වැඩි කරනවා 5යි. 15.7. ඉදිරියට යම් බලන්න. කෝණික ප්‍රවේගය 15යි radius රින වෙන වස්තුවක් තප්පර 3කදී සිදු කරන කෝණික විස්ථාපනය. හරි බලන්න මේකත් කෝණික ප්‍රවේගය දීලා තියෙන්නේ. රයිට් එහෙනම් මම මේක ලියනවා θ බෙදීම t සමානයි ඔමේගා. කෝණික විස්ථාපනයේ බෙදීම කාලය කෝණික ප්‍රවේගය. එතන කෝණික ප්‍රවේගය 15යි. කාලය තප්පර 3යි. තීට එන 3 වරක් 15 15 වැඩි කිරීම 3 සමානයි තීට. තීට සමානයි 45යි රේඩියන්. හරි. රයිට්. කෝණික ප්‍රවේගය 0.2 රේඩියන් වන වස්තුවක 20 තප්පර 20 කාලයකදී සිදු කරන රයිට්. ඔබට හදා ගන්න පුළුවන් මේකනේ. ඔබට මේක උත්සාහ කරන්න පුළුවන්. රයිට්. මම ඊළඟ ගැටලුවට යමු නෝ. CI radius රින එක තම කේන්ද්‍රය වටා භ්‍රමණය වන වස්තුවක් තප්පර 10කදී කැරකෙන වට ගණන කීයද? මේ තියෙන කෝණික ප්‍රවේගය ඔමේගා. ඔමේගාගේ අගය CI radius රින එක. කාලය තප්පර 10යි. කාලය තප්පර 10යි. කැරකෙන වට ගන්න. අපි ඉස්සලා තීටා හොයලා ඉමු. තීටා බෙදීම t සමානයි ඔමේගා. තීටා එහෙනම් ඔමේගා වැඩි කිරීම t සමානයි තීටා. තීටාගේ අගය ඔමේගාගේ අගය cයි t ගේ අගය 10යි. තීටා සමානයි 100 වැඩි කිරීම 10යි. තීටා සමානයි 100 වැඩි කිරීම 10යි. එහෙනම් තීටා සමානයි 10යි රේඩියන්. එහෙනම් අපි දන්නවා 2.5 රේඩියන් කියන්නේ එක වටයක්. රේඩියන් 2.5 කියන්නේ එක වටයක්. එවනම් එක රේඩියන් එකක් කියන්නේ එක වටය බෙදීම 2.5. එම රේඩියන් 1000ක් කියන්නේ 10යි රේඩියන් සමානයි එක වට බෙදීම 2.5 වැඩි කිරීම 10යි. දෙවරක් 500යි. එහෙනම් 500 බෙදීම 5 වට. අපි බලනවා 500 5 වලින් බෙදලා වට ගන්න. 500 බෙදනවා 5 වලින් පුතේ. අපිට එනවා 159.23 වට. ආසන්න වශයෙන් වට 159යි වට. හරි මේක තව චූටි කැලලක් තියෙනවා. පෘථිවිය තම අක්ෂය වටා භ්‍රමණය වන කෝණික ප්‍රවේගය. රයිට්. අපිට මෙන්න මෙහෙම දෙයක් කරන්න පුළුවන්.
පෘථිවිය එක වටයක් ගතවන්න. එක වටයක්. ඒ කියන්නේ තීට සමානයි 2.5 වෙද්දී පෘථිවියේ තීට සමානයි 2.5 වෙද්දී 2.5 රේඩියන් වෙද්දී එක වටයක් සම්පූර්ණ වටයක් කැරකෙද්දී කාලය 24යි පැය. එහෙනම් අපි ගත්තොත් එහෙම අපිට මෙයාගේ කෝණික ප්‍රවේගය සමානයි තීටා බෙදීම t නේද? පෘථිවිය ගත්තොත් පුතේ පෘථිවිය එක වටයක්. ඒ කියන්නේ 2.5 රේඩියන් කැරකෙන්න පැය 24ක් යනවා. එහෙනම් පැය කියන්නේ තප්පර 60ක් විනාඩි 1යි විනාඩි 60ක් පැය 1යි පැය 24යි. එහෙනම් මේකේ කාලය පැය 24යි කියන පුතාලා 3600 වැඩි වෙන්න උණු 24. එහෙනම් ඔමේගා සමානයි තීටා කියන්නේ 2.5 රේඩියන් බෙදනවා 60 වැඩි කිරීම 60 වැඩි කිරීම 24. ඔමේගා සමානයි 2.5 කියන්නේ 3.14 බෙදීම 60 වැඩි කිරීම 60 වැඩි කිරීම 24. අපිට 3.14 වැඩි කරනවා දෙකේ. 6.28. බෙදනවා 60 60 24. 60 වැඩි කරනවා 60 වැඩි කරනවා 24. 60 වැඩි කරනවා 60 වැඩි කරනවා 24. 86400. මේක රේඩියන් මේක තප්පර. එහෙනම් අපි බලමු 6.28 6.28 බෙදනවා 86400. right. අපිට එනවා 7.268 10 ඍණ 5. 7.268 7.268 වැඩි කිරීම 10 ඍණ 5 RAD ස්ත්‍රිණික. ඉතාම චූටි කෝණික ප්‍රවේගයක් පෘථිවියට තියෙන්නේ නේද? හරි. එහෙනම් අපි උඩ පොළවේ කෝණික ප්‍රවේගයත් හෙව්වා පුතේ. ඉදිරියට යන්න. ඔර්ලෝසු කට්ට භ්‍රමණය වන කෝණික ප්‍රවේගය කීයද? right. ඔර්ලෝසු කට්ට ගත්තොත් මෙන්න මෙහා ඒකාකාර කෝණික ප්‍රවේගයක් නේ තියෙන්නේ. දැන් මෙන්න මේ ඔර්ලෝසු කට්ට අපි ගත්තොත් එක වටයක් කියන්නේ මේකේ තීටා කීයද පුතා? තීටා සමානයි 2.5. එක වටයක් කියන්නේ තීටා සමාන 2.5. මේක එක වටයක් ගත වෙන්න ගත වෙන කාලය කීයද? තප්පර 60යි. තප්පර 60. එහෙනම් මෙයාගේ ඔමේගා සමානයි මොකද පුතේ? ඔමේගා සමානයි තීටා බෙදීම t ඔමේගා සමානයි තීටා කියන්නේ 2.5 රේඩියන් බෙදීම 60යි තප්පර. එතකොට ඔමේගා සමානයි 2 වැඩි කිරීම 3.14 බෙදීම 60 ඒකකය උට ගියාම RAD ස්ත්‍රිණික. කල්පනා කරන්න. right. දැන් එක වටයක්නේ පුතේ තප්පර කට්ට කැරකෙන්නේ නේ. තප්පර කට්ටට අංශක 360ක් යන්නේ. එහෙම නැත්නම් මේ තප්පර කට්ටට එක වටයක් යන අංශක 360ක් යන්න තප්පර 60ක් යනවා. එක වටයක් කරකෙන්නේ. ඒ කියන්නේ එක වටයක් කියන්න පුතේ කීයද? 2.5 නේ. right. එහෙනම් 3.14 වැඩි කරලා දෙකෙන් 6.28යි.
2ට බෙදනවා 60. 6.2ට බෙදනවා 60. දශම 1.46. හතරයි 6යි තිබ්බේ මම මේක වටේලා 4.7 කරා. ඔමේගා සමානයි RAD S ශ්‍රේණිය 1. right. දැන් අපි චුට්ටක් ආය පාරක් සංකීර්ණ ගැටලු ටිකකට යන්න බලන්න. මම චල සමීකරණය මෙතන බේස් කරගන්නවා. හරි. නිසලතාවයෙන් ගමන් අරඹා කෝණික චලිතයේ යෙදෙන වස්තුවක් 0.5 තත්පර වාරයේ රේඩියන් කෝණික ත්වරණයකින් 20 තත්පර කාලයක් ගමන් කරයි. අවසාන කෝණික ප්‍රවේගය කීයද? නිසලතාවයෙන් ගමන් අරඹන. එහෙනම් මෙයා ආරම්භයේ ප්‍රවේගයක් තිබිලාද පුතේ? ආරම්භයේ කෝණික ප්‍රවේගයක් තිබිලාද? නෑ. ආරම්භයේ කෝණික ප්‍රවේගයක් තිබිලා නෑ. නේ? ආරම්භයේ කෝණික ප්‍රවේගයක් තිබිලා නෑ. එහෙනම් අපි ගත්තොත් එහෙම මෙයාගේ ඔමේගා නෝට් සමානයි 0යි. වස්තුවක් තත්පර වර්ගයට රේඩියන් 0.5 ඇල්ෆා සමානයි 0.5යි RAD S ශ්‍රේණිය 2. තත්පර වර්ගයට රේඩියන් 0.5 කෝණික ත්වරණයකින් ඇල්ෆා 20 තත්පර කාලයක් T සමානයි 20 තත්පර ගමන් කරයි. අවසාන කෝණික ප්‍රවේගය කියන්නේ ඔමේගා 2. right. දැන් අපි දන්නවා ප්‍රධාන වශයෙන් භ්‍රමණ චලිතයේදී අපි පාවිච්චි වෙනවා T theta omega naught omega 2 alpha. T theta omega naught omega 2 alpha. පැහැදිලිද? right. එතකොට අපි ගත්තොත් එහෙම මෙතනදී omega naught omega 2 alpha t මෙන්න මේ theta අදාළ වෙලා නැහැ. theta මෙන්න මේ රාශි පහෙන් theta මේකට අදාළ නැහැ. එහෙනම් මම මෙතනින් theta නැති සමීකරණය ගන්නවා. බලමු මෙයා වරගෙන මේ පහේ theta අදාළ නැති කෙනා. මේකේ theta තියෙන නිසා මේක ගන්නත් බෑ, මේකේ theta නිසා මේක ගන්නත් බෑ, මේකේ theta තියෙන නිසා මේක ගන්නත් බෑ. එහෙනම් theta නැති කෙනා මෙයා. බලමු මෙයා ගන්න පුළුවන්ද කියලා. right අපි බැලුවොත් එහෙම මෙන්න මෙයා ගන්න පුළුවන්ද කියලා පුතේ මේ omega naught right alpha t omega 2 right හරි. මේ හතර සම්බන්ධ වෙන නොදන්න පදයයි දන්න පද තුනයි සම්බන්ධ වෙන සමීකරණය මේක. omega 2 සමානයි omega naught ධන alpha t. මෙන්න සමීකරණය. නම් මම ලියනවා omega 2 සමානයි බලන්න omega naught ධන alpha t. omega 2 omega naught බිඳුව ධන alpha කියන්නේ 0.5යි t කියන්නේ 20යි. 0.5යි t කියන්නේ 20යි. omega 2 omega 2 0.5 20යි කියන්නේ 10යි RAD S ශ්‍රේණිය 1යි. right පැහැදිලිද කරපු වැඩේ? අමාරු වැඩේ මෙන්න මේ දත්ත ටික දිග අර ගන්න. අනිවාර්යෙන් දත්ත 4ක් තියෙන්න ඕනේ පුතාලා. හරිද? මේකේ දත්ත ටික දිග අර ගන්න දත්ත 4ක් තියෙන්න ඕනේ. එතකොට මේ දත්ත 4 තියේදී මේ දත්ත 4 ආවට පස්සේ පුතේ අපිට හැකියාව තියෙන්න ඕනේ
මෙන්න මේ සමීකරණ හතරෙන් අදාළ සමීකරණය තෝරා ගන්න. හරි. නිසලතාවයෙන් ගමන් ආරම්භන අයත් තියෙනවා. කෝණික චලිතයේ යෙදෙන වස්තුවක් 5යි RADS ඍණ එක කෝණික ත්වරණයකින් 2 මිනිත් කාලයක් ගමන් කරයි. අවසාන කෝණික ප්‍රවේගය. දැන් මේකේ කාලය දීලා තියෙන විනාඩි වලින් පුතේනේ. එහෙනම් මේ විනාඩි වලින් දීලා තියෙන කාලය මම මොනවා බවටද පත් කරන්න ඕනේ? තත්පර කරන්න ඕනේ. විනාඩි වලින් මට කාලය තියාගෙන ගණන් හදන්න පුළුවන්ද? බෑ. එහෙනම් මම මේ කාලය තත්පර කරන්න ඕනේ. එහෙමනම් අපි ගැලුවොත් එහෙම මෙන්න මෙයාගේ නිසලතාවයෙන් ගමන් ආරම්භන. ඒ කියන්නේ ආරම්භයේ කෝණික ප්‍රවේගය ශුන්‍යයි. වස්තුවක් 5 රේඩියන් තප්පරයට රේඩියන් කෝණික ත්වරණයකින්. ඇල්ෆා සමානයි 5යි RAD S ශ්‍රේණියේ කෝණික ත්වරණයකින් 2 මිනිත්. කාලය විනාඩි 2යි කියන්නේ පුතේ මේක හැරෙව්වහම තප්පර කරන්න මම 60න් වැඩි කරනවා 120යි තත්පර. අවසාන කෝණික ප්‍රවේගය ඔමේගා 2 කීයද? right. එහෙනම් මේකේ අපි දන්නවා චලිතයේ සමීකරණ රාශීන් ප්‍රධාන රාශීන් අපි පහක් ගැන කතා කරා t theta omega naught omega 2 alpha. එහෙනම් මේ omega naught පාවිච්චි වෙලා alpha පාවිච්චි වෙලා t පාවිච්චි වෙලා omega 2 පාවිච්චි වෙලා ඒත් භාවිත නොවිච්ච කෙනා තමයි theta. එහෙමනම් මෙන්න මේ සමීකරණ පහේ omega 2 සමානයි omega naught alpha t omega 2 වර්ග සමානයි omega naught වර්ග ධන 2යි alpha theta theta සමානයි omega naught t ධන භාගයයි alpha t theta සමානයි omega naught ධන omega 2 බෙදීම දෙක වතාවක් t theta තියෙන නිසා මේක කැපුවා theta තියෙන නිසා කැපුවා තියෙන එහෙනම් මා තෝරා ගන්නා සමීකරණය දරුවනේ මෙන්න මෙයා omega 2 සමානයි omega naught වතාවක් alpha t. right. එහෙනම් omega 2 තමයි අපෙන් අහන්නේ. omega naught බිඳුවයි. නිසලතාවයෙන් ආරම්භ. alpha ගාගේ 5යි t 120යි. එහෙනම් omega 2 සමාන 120 වැඩි කිරීම 5යි. 120 වැඩි කිරීම 5යි. හයිසියයි. right. 600යි තත්පරයට රේඩියන්. බලන්න. දැන් පුතේ මම කිව්වා නිසලතාවයෙන් ආරම්භ වී කියන්නේ. නිසලතාවයෙන් ආරම්භ වී කියන්නේ. නිසලතාවයෙන් ආරම්භ වී කියන්නේ omega naught සමානයි බිඳුවයි. නිසල විය කියන්නේ පුතේ අන්තිමේට නිශ්චල වෙලා කියලා නේද? නිසල විය කියන්නේ omega 2 සමානයි බිඳුවයි. නිසලතාවයෙන් කියන්නේ පටන් ගන්න ආරම්භ වී කියන්නේ omega naught බිඳුවයි. නිසල විය කියන්නේ omega 2 සමානයි බිඳුවයි. 200 තත්පරයට රේඩියන් කෝණික ප්‍රවේගයෙන් චලනය වෙමින් තිබූ යන්ත්‍ර කොටසක් චලනය වෙමින් තිබූ ආරම්භයේ තිබිලා තියෙන්නේ මෙහා කෝණික ප්‍රවේගය 200යි RAD S ඍණ 1. විදුලිය ඇන හිටීම නිසා තප්පර 10ක කාලයක් තුල
කාලයක් තුල නිසල විය. නිසල විය කියන්නේ පුතේ මොකද්ද? නිසලතාවයෙන් ආරම්භ වී නම් මොකද්ද? ඔමේගා නෝට් බිඳුවයි. නිසල විය කියන්නේ කවුද? දැන් අන්තිමේට වෙලා තියෙන නිශ්චල වෙලා. අවසානයේ තමයි මේ වැඩේ වෙලා තියෙන්නේ. නිසල විය කියන්නේ අවසානයේ වෙච්ච වැඩේ නම් ඔමේගා 2 සමානයි බිඳුවයි. කෝණික මන්දනය මම කිව්වා කෝණික මන්දනය අහලා තිබ්බත් නිකම්ම ඇල්ෆා ගගේ හොයන්න කියලා. රයිට්. චලන සමීකරණ 4 මතකද බලමු අපි. මම කිව්වා අය පාර චුට්ටක් මතක් කරගන්න චලන සමීකරණ 4 හදාගන්න හැටි. රයිට්. කොහොමද ගන්නෙ? v සමානයි u ධන at v වර්ග සමානයි u වර්ග ධන දෙකක් as s සමානයි ut ධන භාගයයි at වර්ග s සමානයි u ධන b වෙදීම දෙක වතාවක් t. දැන් මේවට අගයන් ආදේශ කරේ කොහොමද පුතේ? t වෙනුවට දැම්මා tම s වෙනුවට දැම්මා theta u වෙනුවට දැම්මා omega naught v වෙනුවට දැම්මා omega 2 a වෙනුවට දැම්මා alpha. මතකද? බලන්න. චලන සමීකරණ 4 v සමානයි u ධන at v වර්ග සමානයි u වර්ග ධන 2as s සමානයි ut ධන භාගයයි at වර්ග මාත් එක කියන්නේ මේවා s සමානයි u ධන v බෙදීම දෙක වතාවක් t. t වෙනුවට t s වෙනුවට t ආරම්භක ප්‍රවේගයට ආරම්භක කෝණික ප්‍රවේගය අවසාන ප්‍රවේගය වෙනුවට අවසාන කෝණික ප්‍රවේගය ත්වරණය වෙනුවට කෝණික ත්වරණය. රයිට්. එතකොට අපිට ආවා මොනවද ආවේ? මොනවද ආව සමීකරණ ටික? v වෙනුවට omega 2 සමානයි u වෙනුවට omega naught ධන a වෙනුවට alpha t. v වෙනුවට omega 2 ගේ වර්ගය සමානයි omega naught වර්ග ධන දෙකක් alpha theta. is theta සමානයි omega naught t ධන භාගයයි alpha t වර්ග s සමානයි u ධන v බෙදීම දෙක වතාවක් t. බලන්න සමීකරණ ටික හදපු හැටි. right. හරි. මේ සමීකරණ ඔබට ප්‍රැක්ටිස් එකේ තියෙන්න ඕනේ. හරි. එතකොට අපි ගත්තොත් එහෙම සමීකරණ කටලේ තියෙනවා v සමානයි u ධන at v වර්ග සමානයි u වර්ග ධන 2as s සමානයි ut ධන භාගය at වර්ග θ සමානයි රයිට් මේ s සමානයි u ධන v බෙදීම දෙක වතාවක් t වෙනට තමයි තියෙන්නේ. රයිට්. දැන් බලමු අපි ප්‍රධාන වශයෙන් භ්‍රමණ චලිතයේදී රාශින පහක් ගැන කතා කරන්නේ. t theta omega naught omega 2 alpha. මේකේ පාවිච්චි වෙලා නැති කෙනා කවුද පුතේ? මට දත්ත විදිහට ගානේ දීලා නැති කෙනා කවුද? අපි ගත්තොත් omega naught දීලා omega 2 දීලා t දීලා alpha දීලා t අදාළ නැහැ. එහෙමනම් මම මේ සමීකරණ වලින් ගන්න ඕනේ t නැති කෙනා. t නැති කෙනා මේක ගන්න බෑ. මේක t නිසා මේකත් බෑ මේකත් බෑ. මෙන්න මේක තමයි ගන්න වෙන්නේ එකම සමීකරණය. අපි ගමු omega 2 වර්ග සමානයි විවරණ omega naught වර්ග ධන දෙකක් alpha t.
අවසාන කෝණික ප්‍රවේගය පුතේ 0.0යි. ආරම්භක කෝණික ප්‍රවේගය 200යි. 200 වර්ගය. 200 වර්ගය. ධන 2යි ඇල්ෆා කියලා කියන්නේ දන්නේ නැහැ. t කාලය මේ වැඩේට කාලය ගිහින් තියෙනවා තප්පර 10ක්. හරි. ඒතර මට පුළුවන් මේක මේ පැත්තට ගේන්න. 2 වර්ග 4යි 40000යි. 2 වැඩි කිරීම 10. ඇල්ෆා මේ පැත්ත හැබැයි ඍණ පුතේ මේක මේ පැත්තට යනවත් එකම ඍණ. මේක මේ පැත්තට ඍණ වෙනවා. බිඳුවට බිඳුව කැපුවා දෙවරක් 4000 කියන ඍණ 2000යි. RAD S ඍණ 2 සමානයි ඇල්ෆා සමානයි ඍණ 2000යි තප්පර වර්ගයට රේඩියන්. පැහැදිලිද? හරි. දැන් ප්‍රශ්න දෙකක් අහලා තියෙද්දි පුතේ එකම ගැටලුවේ ප්‍රශ්න දෙකක් අහලා තියෙද්දි අපි මුල් ප්‍රශ්නෙට පිළිතුර දීලා ඊට පස්සේ තමයි අපි දෙවෙනි ප්‍රශ්නෙට යන්නේ. හරි. දැන් මේ ගැටලුවේ අපි බැලුවොත් එහෙම අපිට තියෙන දත්තර ටික ගමු අපි ඉස්සරහම. කෝණික ප්‍රවේගයෙන් චලනය ආරම්භ කළ යන්ත්‍ර කොටසක් තප්පර 10ක කාලයක් තුලදී මෙන්න මෙච්චර 2 තප්පරේ රේඩියන් ත්වරණයෙන් චලනය විය. කෝණික විස්ථාපනය කීයද? රයිට්. මේකේ තියෙනවා තත්පරයට රේඩියන් 200ක කෝණික ප්‍රවේගයෙන් චලනය ආරම්භ කර. චලනය ආරම්භ කළ තප්පරයට රේඩියන් 200ක කෝණික ප්‍රවේගයෙන් චලනය ආරම්භ කර. ඔමේගා නෝට් සමානයි 200යි RAD S ඍණ 1. යන්ත්‍ර කොටසක් තප්පර 10ක කාලයක් තුල තප්පර 10ක කාලයක් තුල තප්පර වර්ගයට රේඩියන් 2කින් ඇල්ෆා සමානයි 2යි RAD S ඍණ 2 ත්වරණයෙන් චලනය විය. කෝණික විස්ථාපනය θ කීයද? θ කීයද? හරි. අපි බලමු දැන් මේකේ රාශි ටිකේ නැති රාශිය මොකක්ද? අපි දන්නවා තියෙන්න ඕන රාශිය මොනවද පුතේ? අපි භ්‍රමණ චලිතයේ රාශීන් 5ක් ගැන කතා කරන්නේ. විශේෂයෙන්ම චලිත සමීකරණ වල රාශීන් 5. කවුද චලිත සමීකරණ රාශීන් 5? t theta omega naught omega 2 alpha. මේකෙන් දැන් මෙතන අදාළ නැති කෙනා කවුද? omega naught ඉන්නවා. t ඉන්නවා. alpha ඉන්නවා theta ඉන්නවා. මෙයා තමයි අදාළ නැති. එහෙනම් මම මෙන්න මේ චලිත සමීකරණවල පුතේ මේ සමීකරණ ටික මතකද? ඔමේගා 2 සමානයි ඔමේගා නෝට් වතාවක් ඇල්ෆා t ඔමේගා 2 මේක හදාගත්ත විදිය ඔබට මතකද? ඔව් හැම වෙලාවෙම මේ හදාගත්ත විදිය මතක් කරන්න මේ මං කරේ මෙන්න මෙච්චරයි v සමානයි u ධන at v සමානයි u ධන at v වර්ග සමානයි u වර්ග ධන දෙකක් as s සමානයි ut ධන භාගය at වර්ග s සමානයි u ධන v බෙදීම දෙක වතාවක් t. හරි. එතකොට මම මොකද කරේ? මේ වගේ t වෙනුවට යෙදුවා tම. ඊට පස්සේ s වෙනුවට යෙදුවා θ.
u වෙනුවට ලිව්වා ඔමේගා නෝට්, v වෙනුවට ලිව්වා ඔමේගා 2, a වෙනුවට ලිව්වා ඇල්ෆා. ඇල්ෆා ලියලා මෙච්චරයි කරේ මේ සමීකරණය හදාගත්තා. එතකොට මේක අදාළ නැති කෙනා ඔමේගා 2. එහෙනම් මේකේ ඔමේගා 2 තියෙන නිසා මේ සමීකරණය කපනවා. මේකේ ඔමේගා 2 තියෙන නිසා මේක කපනවා. මේකත් ඔමේගා 2 නිසා මේක කපනවා. කැපෙනවා. එතකොට අපි ගත්තොත් මෙන්න මේ සමීකරණ ඉතුරු වෙන්නේ S සමානයි ut ධන භාගයයි at වර්ග. θ සමානයි ඔමේගා නෝට් t. ඔමේගා නෝට් කියන්නේ 200යි t කියන්නේ 10. දැන් භාගයයි ඇල්ෆා කියන්නේ 2. භාගයයි ඇල්ෆා t වර්ග. S සමානයි ut 210 ධන භාගයයි a කියන්නේ 2 t වර්ග කියන්නේ මෙන්න මෙච්චරයි. එහෙනම් අපි 200 වැඩි කිරීම 10යි කියන්නේ 2000යි. මේකට මේක කැපෙනවා 10 වරක් 10 100යි. right. එතකොට අපිට එනවා θ සමානයි 2100යි රේඩියන්. 2100යි රේඩියන්. දැන් අපෙන් අහන්නේ මේ රේඩියන් ගාන නෙමෙයි පුතේ. අපෙන් අහන්නේ රේඩියන් ගාන නෙමෙයි. එහෙනම් අපෙන් අහනවා මොකද්ද? වට ගාන. මේ ඊළඟ ප්‍රශ්නේදී පුතේ අහනවා මම ටිකක් වේගයෙන් හදාගෙන යනවා. කැරකියට වට කරන දල වශයෙන් කීයද මේ? දශම තියනවද එහෙනම් දල වශයෙන් කියද්දි? නෑ. දල වශයෙන් කීයද? right. එහෙනම් θ සමානයි 2.5 කියන්නේ එක වටයයි. එහෙනම් 2.5 කියන්නේ එක වටයයි. එහෙනම් මට මේක ලියන්න පුළුවන් 2.5 කියන්නේ එක වටයක්. එහෙනම් මේක මම ලියන එක වතාවක් 2.5 කියන්නේ එක වටයයි කියලා නිකන් එකේ ඉලක්කම නිකන් දාගත්තා. මේකෙන් මේක බෙදුණා. එක වටය බෙදීම 2.5 කියන්නේ 2.5 රේඩියන්. එහෙනම් 1 රේඩියන් කියන්නේ එක වටයක් බෙදීම 2.5. θ සමානයි 2.5 රේඩියන් නේ පුතේ. θ කියන්නේ එක වටයක් කියන්නේ θ එක වටයක් 2.5 නම් එක වටයක් කියන්නේ 2.5 රේඩියන්. right. 2.5 රේඩියන් කියන්නේ එක වටයක් නම් අපි එක රේඩියන් එකක් කියන්නේ මේ එකේ ඉලක්කම සහ රේඩියන් විතර 2.5 කින් බෙදුවා. එහෙනම් මම ළඟට 2100 රේඩියන්. එහෙනම් මම බලනවා 2100යි රේඩියන් කියන්නේ එක වටය බෙදනවා 2.5 ගෙන් වැඩි කරනවා 2100. එක වටේ 2.5 ගෙන් බෙදලා 2100 වැඩි කරනවා. දෙවරක් 1.50. එහෙනම් 1050 වට මේ වට 1050 බෙදීම 5. එහෙනම් මං බෙදනවා මෙන්න මේ 1050 බෙදනවා 3.14 වට
1050 බෙදෙනවා 3.14 334.39 334.39 වට එනම ආදර්ශයෙන් කියනවා 334යි වට කියලා. ආසන්න වශයෙන් මෙයා කැරකෙන වට ප්‍රමාණය 334යි කියලා කියන්න හැකියාව තියෙනවා. ඉදිරියට යන්න. 200යි RPM. මොකද RPM කියලා කිව්වේ? round per minute. කෝණික ප්‍රවේගයෙන් චලනය ආරම්භ කළ යන්ත්‍ර කොටසක් තප්පර 10ක කාලයකදී 2 RADS ඍණයක ත්වරණයෙන් චලනය විය. කෝණික විස්ථාපනය කීයද? right. එහෙනම් මෙයාගේ පළවෙනිම කේස් එක ඔමේගා නෝට් 200යි RPM round per minute විනාඩියකට වට. RPM කියන එකේ තේරුම මම ඉස්සලා වීඩියෝ එකෙත් කියලා දුන්නා දරුවනේ. round per minute එක විනාඩියක කැරකෙන වට. එක විනාඩියකදී කැරකෙන වට. round per minute. එතකොට අපි ගත්තොත් එහෙම මේ වැඩේදී round වට 200ක්. right. වට ගණන 200ක් යනවා. ඒ කියන්නේ වට 200ක් කියන්නේ වට 200ක් කියන්නේ θ සමානයි 2.5 වැඩි කිරීම 200 රේඩියන්. ඒ කියන්නේ දෙවරක් 200 400යි 5 රේඩියන් යනවා. එහෙනම් මේක බෙදන්න ඕනේ කාලේ විනාඩියකදී. ඒ කියන්නේ තප්පර 60කදී. තප්පර 60කදී. එහෙනම් 40 6න් බෙදුනවා කියන්නේ 20 බෙදුනවා 3යි 5 රේඩියන්. එහෙනම් ආරම්භයේදී කෝණික ප්‍රවේගය 20 බෙදීම 3යි 5 රේඩියන්. එහෙනම් අපි ගත්තොත් 20 වැඩි කරනවා 3.14 20 වැඩි කරනවා 3.14 බෙදනවා 3 20 වැඩි කරනවා 3.14 20 වැඩි කරනවා 20 වැඩි කරනවා 3.14 බෙදනවා 3 20.9 නෝට් සමානයි RAD ශ්‍රේණියක තප්පරයට රීඩර් මෙච්චරයි. හරි. එහෙනම් මම මෙන්න මේ RPM අගය පුතාලා මම මේ අගය හරවගත්තා තප්පරයට රේඩියන් වලින්. මෙන්න මේ RPM අගය තප්පරයට රේඩියන් වලට හරවගත්තා. එතකොට මම ගත්තොත් එහෙම තප්පර 10ක් T ගියාගේ තප්පර 10ක් තත්පරයට රේඩියන් දෙකක ත්වරණය තප්පර වර්ගයට රේඩියන් දෙකක ත්වරණය ඇල්ෆා සමානයි 2 RAD S ඍණ 2 තප්පර වර්ගය 2 රේඩියන් කෝණික ප්‍රවේගයෙන් මේකේ
කෝණික විස්ථාපනය කියද. කෝණික විස්ථාපනය θ. මේක නොදන්න රාශිය මේ අපි දන්නවා T theta omega naught omega 2 alpha. මෙන්න මේ රාශීන් පහෙන් T දන් T අදාළයි theta අදාළයි omega naught අදාළයි alpha අදාළයි මේක අදාළ නැහැ. එහෙමනම් මම සමීකරණ ගද්දි පුතාලා මගේ සමීකරණ ටික වෙන භ්‍රමණ චලිතයේ සමීකරණ ටික මේකෙන් ඔමේගා 2 නැති කෙනා තියාගන්න ඕනේ. ඔමේගා 2 නැති සමීකරණය. එහෙනම් අපි අයින් කරනවා ඔමේගා 2 මෙතන තියෙන නිසා මේක අයින් කරා. රයිට් මේක ඉතුරු කරා මේක ඔමේගා 2 මෙතන තියෙනවා පුතේ. මේක කැපුවා මේක කැපුවා. එතකොට මෙන්න සමීකරණය. θ සමානයි θ සමානයි ඔමේගා නෝට් t ධන භාගයයි ඇල්ෆා t වර්ග. θ සමානයි ඔමේගා නෝට් t. ඔමේගා නෝට් කියන්නේ 20.93. ඔමේගා නෝට් t. t කියන්නේ තප්පර 10යි. තප්පර ධන භාගයයි ඇල්ෆාගේ 2යි t වර්ග කියන්නේ t වර්ග කියන්නේ 10 වර්ගය ඒ කියන්නේ 100යි. හරි. θ සමානයි ඔමේගා නෝට් අපි හෙව්වා මේ rpm වගේ හරවලා 20.9 තුනයි ඔමේගා නෝට් t භාගයයි ඇල්ෆා θ. sorry. භාගයයි ඇල්ෆා t වර්ග. ඔමේගා නෝට් t ධන භාගයයි ඇල්ෆා t t වර්ගය. ඒ කියන්නේ 10 වර්ගය කියන එක තමයි පුතේ මම මෙන්න මෙතන 100 කියලා ලිව්වේ. 10 වර්ගය තමයි පුතේ මම 100 කියලා ලිව්වේ. එහෙනම් මේ දෙකට මේ දෙක කැපුණා 209.3 20.93 මට 10 වැඩි කරාම රේඩියන්. θගේ එකක එන්නේ රේඩියන් වලින්. හරි. අපිට මේ ගැටලුවම දීලා තියෙනවා මේ තත්පර රේඩියන් වලින්. දැන් ඔබ මෙන්න මේ ගැටලුව තනියම උත්සාහ කරන්න බලන්න. මේට සමාන ගැටලු හදපු සමාන හදන්නේ. ඔබ විසින් මේ ගැටලුව තනියම උත්සාහ කරන්න බලන්න. right. ටිකක් වෙනස් ආරක ගැටලුවක් තියෙනවා. ටිකක් වෙනස් විදිහක ගැටලුවක් තියෙනවා. ආරම්භක කෝණික ප්‍රවේගය තප්පරයට රේඩියන් 50ක් වන කෝණික චලිතයේ යෙදෙන වස්තුවකට තප්පර 20ක කාලයකදී ප්‍රවේගය 250 දක්වා වැඩි කර ගැනීමට දිය යුතු කෝණික ත්වරණය කීයද? හරි. අපි දැන් දන්නවා මෙන්න මේ භ්‍රමණ චලිත සමීකරණ අපි ළඟ 4ක්. අපි දන්න දත්ත ටික පෙළගස්සමු බලන්න. ආරම්භක කෝණික ප්‍රවේගය 50යි. කාලය 20යි. ප්‍රවේගය මෙන්න මේ දක්වා වැඩි කර ගැනීමට දිය යුතු කෝණික ත්වරණය. බලන්න පුතේ. ආරම්භක කෝණික ප්‍රවේගය තත්පරයට රේඩියන් 50ක් වන කෝණික චලිතයේ යෙදෙන වස්තුවකට තත්පර 20 කාලයකදී එහි ප්‍රවේගය තත්පරයට රේඩියන් 250 දක්වා වැඩි කර ගැනීමට දිය යුතු කෝණික ත්වරණය කීයද? right. බලන්න ඔමේගා නෝට් සමානයි 50යි
t සමානයි තප්පර 20යි ඔමේගා 2 සමානයි 250යි RAD S ශ්‍රේණියක ඇල්ෆා ආරම්භ කෝණික ප්‍රවේගය 50යි කාලය 20යි අවසාන කෝණික ප්‍රවේගය 250යි කෝණික ත්වරණය. මෙතන පුතේ අපේ ප්‍රධාන රාශීන් වලින් සම්බන්ධ වෙච්ච නැති රාශියක් තියෙනවා. මොකද අපේ රාශීන් වලින් සම්බන්ධ වෙච්ච නැති රාශිය? අපි ගත්තොත් t theta omega naught omega 2 alpha t theta සම්බන්ධ වෙලා නැහැනේ. omega naught omega 2 alpha. එහෙනම් මම මේකේ අයින් කරනවා මෙන්න මේ සමීකරණ වලින් theta සම්බන්ධ වෙච්ච කට්ටිය අයින් කරනවා. theta සම්බන්ධ වෙච්ච කට්ටිය අයින් කරනවා. මෙයා තමයි තියෙන්නේ omega 2 සමානයි alpha t v right omega naught ගාගේ 50යි alpha දන්නේ නැහැ t ගාගේ 20යි omega 2 250යි omega 2 ගාගේ 250යි omega naught 50යි alpha ගාගේ right මේක මේ පැත්තට එනවා 250යි 50ක් ගියාම 200 සමානයි 20යි alpha දෙවරක් 10යි RAD S ඍණ 2 සමානයි alpha right පැහැදිලි මම හිතන්නේ කරපු කාර්යය. අපි ඉදිරියට යමු බලන්න වට 10කදී වට 10කදී නිශ්චලතාවයේ පවතින මොකද පුතේ නිශ්චලතාවයේ පවතින කියන්නේ ආරම්භක කෝණික ප්‍රවේගය ශූන්‍යයි. නිශ්චලතාවයේ පවතින වස්තුවක ප්‍රවේගය තෙක් වැඩි කිරීමට අවශ්‍ය කෝණික ත්වරණය. හරි. නිශ්චලතාවයේ වට 10කදී θ සමානයි වට 10ක් කියන්නේ එක වටයක් කියන්නේ 2.5 රේඩියන්. එහෙනම් වට 10ක් කියන්නේ මේක 10 වැඩි වෙනවා දෙවරක් 10 20.5 රේඩියන්. එහෙනම් 20.5 කියන්නේ 3.14යි. 20 වැඩි කරනවා 3.14යි. 1.4න් 62.8 රේඩියන්. වට 10කදී right ඔන්න වට 10. නිශ්චලතාවයේ පවතින ඔමේගා නෝට් සමානයි බිඳුවේ. වස්තුවක ප්‍රවේගය තත්පරයට රේඩියන් 100 දක්වා ඒ කියන්නේ ඔමේගා 2 දක්වා කියන්නේ පුතේ අඩු තැනක ඉඳලා ඒ දක්වා වැඩි වෙලා නේද? දක්වා වැඩි කිරීමට අවශ්‍ය කෝණික ත්වරණය. කීයක් දක්වාද? 100 දක්වා. කෝණික ත්වරණය ඇල්ෆා කීයද? right. අපි ගත්තොත් භ්‍රමණ චලිතයේ කෝණික චලිතයේ මූලික රාශීන් ටික t theta omega naught
ඔමේගා 2 ඇල්ෆා. දැන් මේකේ ගෑවිච්ච නැති රාශිය කවුද පුතා? තීටා හරි ඔමේගා නෝට් ඔමේගා 2 ඇල්ෆා t තමයි. පුතේ මතකද ඔබට රේඛීය චලිතය දැන් මේ සමීකරණ ටික නිකන් මතකද? ලියමුද බලන්න එකපාර. right. v සමානයි u ධන at v වර්ග සමානයි u වර්ග ධන 2ක් as s සමානයි ut ධන භාගයයි at වර්ග s සමානයි u ධන v බෙදීම දෙක වතාවක් t. t විදිහට s වෙනුවට මම ලියනවා θ. u වෙනුවට ලියනවා ඔමේගා නෝට්. v වෙනුවට ලියනවා ඔමේගා 2. a වෙනුවට ලියනවා ඇල්ෆා. මේ සමානයි ඈ පුතේ. s සමාන නැහැ තියෙන්නේ. s සමාන r θ ට. මේ v සමානයි r ඔමේගාට. right? a සමානයි r ඇල්ෆාට. නැතු සමාන නැහැ. මම මේක වෙනුවට ලියනවා. එහෙනම් v වෙනුවට ලියනවා v වෙනුවට ලියනවා ඔමේගා 2. ඔයාලා කියොම් බලන්න මාත් එක්කම u වෙනුවට ලියනවා ඔමේගා නෝට් ධන ඇල්ෆා t. a වෙනුවට ලියන ඇල්ෆා t. v වෙනුවට ලියනවා ඔමේගා 2 වර්ග සමානයි ඔමේගා නෝට් වර්ග ධන 2ක් ඇල්ෆා s වෙනුවට t. a වෙනුවට ඇල්ෆා s වෙනුවට θ. θ සමාන s වෙනුවට θ සමානයි මේ s වෙනුවට θ සමානයි u වෙනුවට ඔමේගා නෝට් t ධන භාගයයි ඇල්ෆා a වෙනුවට ඇල්ෆා t වර්ග θ සමානයි ඔමේගා නෝට් ධන ඔමේගා 2 බෙදීම දෙක වතාවක් t. මේකේ t ගෑවිච්ච නැති සමීකරණ ඉතුරු කරගන්නවා. t ගෑවුණු සියල්ල කපලා t ගෑවුණු සියල්ල කපලා මෙන්න මෙයා ඉතුරු කරගන්නවා. ඔමේගා 2 වර්ග සමානයි බලන්න සමීකරණය. ඔමේගා 2 ඔමේගා නෝට් වර්ග ධන 2යි ඇල්ෆා θ. θ 62.8යි. θ ඔමේගා 2 වර්ග. ඔමේගා 2 වර්ග කියන්නේ ca වර්ග සමානයි ඔමේගා නෝට් වර්ග. ඒ කියන්නේ බිඳුවේ වර්ගය ධන 2යි ඇල්ෆා. ඇල්ෆා දන්නේ නැහැ අපි. θ කියන්නේ 62.8යි. 62.8යි. එහෙනම් ca වර්ගයේ 10000යි දරුවනේ. සමාන 62.8 දෙකෙන් වැඩි කරනවා. 62.8 දෙකෙන් වැඩි කරනවා. 62.8 දෙකෙන් වැඩි කරනවා. 125.6යි. ඇල්ෆා හරස් ගුණ වෙනවා. ඇල්ෆා 10000 බෙදනවා 125.6 79.61 alpha. Right.
දරුවනේ එහෙමනම් අපේ චලිත සමීකරණ හා සම්බන්ධයෙන් මම හිතන්නේ ගැටලු රාශියක් විසඳුවා. අපි මීළඟ වීඩියෝ එක යමු. තවදුරටත් මේ භ්‍රමණ චලිතය හා සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා